රාළුතුමාණෙනි ඔතුමාණෙනි අපේ වැඩේ සාර්ථකයි. අපි තුන්වෙනි ඕඩම් පෙට්ටිය සොයාගත්තා. කොහෙන්ද? අපේ සෝදිසි වලාව මොරෝ නිම්නයට උඩින් නැවතිලා. ජනතා මාලිගාවට විතරම ළඟින්? මායාකාරය සමහර විට මොකක් හරි ප්‍රයෝගයක් කරන්න අරන් දිනවා ඇති. අන්නත් දෙයක් නෙවෙයි. ෂෙඩිකස් ඕඩන් පෙට්ටිය ආරක්ෂා කරන්න මායා බලය උපරිම යොදා ගනිවි. වහාම මෝරෝ නිම්නට සේනාංකයක් යවන්න. එයාට අණ කරන්න කොයි ක්‍රමකින් වුණත් කමක් නැහැ ඕඩන් පෙට්ටිය හොයාගන්න කියලා. එහෙමයි උතුමාණෙනි. මම මේ දැන්ම යනවා. එග්‍රමොන්ටි දහරන්වන්ගේ ඉතිහාස කතාව නුඹට මතකද? එහෙමයි උතුමාණෙනි. මෝරෝ නිම්නයේදී සිදු කළ සංග්‍රාමය. ඒකෙන් තමයි මායාකාර සංග්‍රාමය වෙනතකට යොමු වුණේ අවුරුදු 3000කට ඉස්සර. එහෙමයි උතුමාණෙනි. මං කුඩා කාලේ ඉගෙනගෙන තියෙනවා. ඒත් නුඹ දන්නවද මෝරෝ නිම්නයේ තනකොළ අදටත් මොන ඍතුවක වුණත් හිම ඇදවැටුණ වුණත් නියං සායක දුවත් එක වගේ හැමදාමත් කොළපාටක් තියෙන්නේ ඇයි කියලා. ඒවා වැවෙන්නේ සටනදි ඝාතනය කරන මහා මායාකාරීන් හෙළූ ලේ ධාරාවෙන් සොරසාර වීම නිසා. ෂෙඩිකස් පෙට්ටිය කොමාරි හංගන්න මේගේ මායාකාරණගේ මායා බලය යොදා ගන්නවා ඇති. ඕඩන් පෙට්ටිය හොයාගන්න ඕනම කෙනෙකුට රාජ්‍ය ගෞරවය හිමි වෙනවා පමණක් නොවේ. රාල්තුමාගෙන් තෑගිත් ලැබෙනවා. තව කවුරු හරි ඉන්නවද රාජකාරිය පැහැරලා පැනලා යන කල්පනා කරන? ඕඩන් පෙට්ටිය හොයාපල්ලා අපේ ඩාකන්ඩල් උතුමාණන් වෙනුවෙන්. මොනවද ඔබ කරන්නේ? සටන් පුහුණු වෙනවා. ඔබමනේ කිව්වේ. ඒත් මං කිව්වේ නෑ මම මරන්න. ඔය ටිකට මරණ බයක් ඇතුණා නම් දිගටම ඔබට පුහුණු වෙන්න වෙයි. සති දෙකයි මං ගිහින් හිටියේ. මෙන්න මේ දෙන්න මෙහි යනකොට ගන්නවා. තව දිනක් පහුණා නම් අපි හිටියේ ඔබ හොයන්න යන්න කියලා. කොහෙද හිටියේ ඔබ? පෙට්ටිය හංගන්න ගිහින්. ඒකට මට හොඳ තැනක් හම්බ වුණා. කොහෙද? රාල් ඉන්න තැනමයි. එකක් පිට එකක් තියෙන මාරක මායා තට්ටු 7ක් මැදි කරලා. ඉතින් ඕක හොයන්න රාල් රජුරෝ සේනාව ඇරියොත් ඒ මායා බලයෙන් මේ සෙනඟ විනාශ වෙලා යාවි. අවසානයේදී පෙට්ටිය ඔහුටම තමයි හොයාගන්න වෙන්නේ. ඇත්තටම ඔහු ගියොත්? නොගිය නම් හොඳයි කියලා හිතේ. රෙනා. රාළුතුමාණනි. ඇයි මාලව මේ විදිහට ඔබට වද දෙන්න තියන්නේ? මගේ අසාර්ථකත්වය ගැන කනගාටුයි. කොච්චර වාරයක් නම් ඔය විදිහට කියන්නේ නැද්ද? ඒත් ඇත්ත කතාව තමයි ඔබගේ අතරම අවුලක් සත්‍ය ගවේෂකයට යන්න දුන්නේ එක. ඒකට මට මෙහෙම දඬුවම් දීලා මතේ. සමාවෙන්න. මාව නිදහස් කරන්න. හැම වරදක්ම අමතක වෙන විදියට මම සිතට සතුටක් ලබා දෙන්නම්. ඒක මේ වෙලාවේ කොහෙත්ම කරන්න බෑ. මං තුන්වෙනි ඕඩන් පෙට්ටිය හංගලා තියෙන තැන හරියටම දැනගෙන තියෙන්නේ. ඒත් මගේ සේනාවට ඒක එතනින් ගන්න බැරි වෙලා තියෙනවා. මාව යවන්න. කොහොම හරි ගේන්නම් ඒක. ඇත්ත තමයි ඔබේ රාජකාරියට මම මොකටද සේනාවක් යවන්නේ. හැබැයි ආයිත් තවක් මගේ බලාපොරොත්තු කඩ කරන්න පාඩේ නෑ. මං ඒක ගේනවා. ඔව්. ඒත් ඔබට ඒක තනියම කරන්න බැරි වේවි. මුලින්ම ඔබට සිද්ධ වෙනවා මම මේ ලෝකෙ වැඩියෙන්ම බයක් දක්වන පුද්ගලයා වල්ලගන්න. සත්‍ය ගවේෂකයෙක් මගෙන් ගැලවිලා යන්නේ. නෑ නෑ නෑ. ඔහුට වඩා හුඟක් භයානක අයෙක් ඉන්නවා.
ජෙන්සන්? අම්මට හිරියර කරන්න වෙච්ච එක ගැන කනගාටුයි. ඒත් මම මෙහි ඇවිල්ලානේ බොහොම වැදගත් රාජකාරියකට. මුළු ලෝකෙම සාමය හා සමාදානයට ඒක ඉතා වැදගත්. ඉතින් මට ඕන උනේ සාධික කරගන්නයි ඔයා මට උදව් කරන එක. අම්මව අතාරින්න. අනේ. මුලින්ම ඔබ උදව්වක් කරන්න ඕනේ මටයි. රාළුතුමාණන්ටයි. ජෙන්සන් එපා. මේ මොන දේ කිව්වත් කරන්න නම් එපා. මට විශ්වාසයි ඔබ අම්මව මරන්න ඉඩ තියන්නේ නැහැ කියලා. ජෙන්සන්. මේ පිට්ටරිය කොතනක හරි මැණික් ඔබපු පෙට්ටියක් හංගලා තියෙනවා. ඒක හොයන්න. මට මොකටද සවලක්? ඔබට ඒක ඇහැට පේනවද? මායාකාරියක එක මායා බලෙන් වසන් කළ දිගටම මෙතනයි තිබිලා තියෙන්නේ. ඒක මට ගෙනත් දෙන්න. මේ මිනිසුන්ට මොකද සිද්ධ වුනේ? පෙට්ටිය ගන්න යනකොට මායාකාරියගේ හුණියම් බලෙන් මැරිලා ගිහින්. එහෙනම් ඉතින් මං කොහොමද ඒක ගන්නෙ? ඔබ ඇයිට කියලා නැද්ද? මොකද්ද කියලා නැත්තේ? තරහ වෙන්න එපා ජෙන්සන්. මං හිතුව කවදාවත් මේක ඔබ දැනගන්න ඕනේ නෑ කියලා. ඇත්තද ජෙන්සන්? එහෙනම් මට තමා ඔයාට ඒ කතාව කියලා දෙන්න වෙන්නේ. ඇත්තටම ඔයා සාමාන්‍ය කෙනෙක් නොවන වගේ. හැම පරම්පරාවකටම වගේ එක් දරුවෙක් බිහි වෙනවා කිසිම මායා කර්මයකින් හදි හූනියමකින් හානියක් නොවන. ඒ අතිම සුවිශේෂී තරුණියක්. ගෙහින් පෙට්ටිය ගේන්න. දැන් මගේ අම්මට යන්න දෙන්න. එයා ටික දුරක් ගියාට පස්සේ තමයි මම මේ පෙට්ටිය දෙන්නේ. ඔබ හිතුවද ඔබට පුළුවන් කියලා මාත් එක්ක හැප්පෙන්න? එපා! මෙන්න ගන්න පෙට්ටිය. මට සමා වෙන්න. මොකද වෙන්නේ? අනතුරු ඇඟවීමක්. කොහොම හරි කවුරු හරි පෙට්ටිය හොයාගෙන තියෙනවා. කාටද පුළුවන් උනේ මායා බලේ පරාජය කරන්න? අති විශිෂ්ටයි. මායාකාරයා පෙට්ටියට සංඥා වශයක් කරලා. දැන්ටමත් සත්‍ය ගවේෂකයි විමර්ශකවයි එක මෙහෙට එනවා ඇති. මට කරන්න කියපු දේ මන් දැන් කරානේ. අනේ අපිට යන්න දෙන්නකෝ. ඕ ඒක කොහොමටවත් කරන්න දෙන්න බෑ ජෙන්සන්. මට ඔබ ඕන වෙනවා ජනතා මාලිගාව දක්වා ඔය පෙට්ටිය අරගෙන යන්න. ඔබ නැතුව ඔක පරිස්සම් කරගන්නේ කොහොමද? ජෙන්සන් දුව එපාට උදව් කරන්න එපා. මරු පුතා. අනේ එපා. අරයි දිහා බලන්න ජෙන්සන්. බලන්න. මහා මානුෂික විදිහට මේ අසරණ මිනිස්සු මරා දමන්නේ මායාකාරයට හිතක් පපුවක් නැතුවද? පවුල් සේරම අනාථ වෙනවා. ඔහුට ඕන උනේ පරිස්සම් කරන්න විතරයි. හොරකම් කරපු ඩාකන් රාල්තුමාගේ වස්තුව. රාල්තුමාට ඕන උනේ මධ්‍ය දේශය පුරා සාමය පතුරවන්න විතරයි. ඔබම හිතලා බලන්න ජෙන්සන් මෙතන බොරු කියන්නේ කවුද? ඔබගේ මෙච්චර කාලයක් ඔබට තියෙන විශේෂ බලය වසන් කරපු අම්මද? මමද? ඔබ හිතට ගන්න කාටද උදව් කරන්න කියලා. ඩාකන් රාල්තුමා පොඩි කාලේ ඉඳලම සිහින මැවි ලෝකෙ පුරා සාමය පතුරවා හරින්න. ඒත් දැන් ওই සත්‍ය ගවේෂක මේ මධ්‍ය දේශයට ඇවිල්ලා එතුමාගේ සාමයේ සිහිනේ බොඳ කර දාන්න හදනවා. අම්මා මට මේව කියලා දීලා නෑනේ. ඒ කොහොම වුණත් රාළුතුමා නම් දන්නවා සත්‍ය ගවේෂකයා කියන්නේ මායාකාරී. ඒ අතටයි මේ අතරයි නූල් ඇදලා නටවන නිකම් පඹෙක් කියලා. එතුමාගේ මහ ප්‍රඥාව නිසා තනුකම්පාව නිසා රාළුතුමා නම් මාව එව්වේ ගවේෂකයාට අවස්ථාවක් ලබා දෙන්න. එයත් එක්ක එකට ඉඳලා හැම දේශයක් පුරාම සාමය සමාදානය පතුරවන්න. ඉතින් ඔයා දන්නවද ඔය යහපත් යෝජනාවට සත්‍ය ගවේෂකයා සැලකපු හැටි? මාව මරන්න හැදුවා. අම්මා මට කිව්වේ සත්‍ය ගවේෂක වීරයෙක් කියලා. ඔව් ඇත්තටම වීරයෙක් තමයි. ඇයි මං කවුද කියන එක ගැන බොරු කිව්වේ අම්මා? ඔබගේ ඇස් දෙකෙන්ම දැක්ක මේ ගැණි මොන තරම් යක්ෂණියක්ද කියලා. ඉතින් ඇයි එයා කියන ඒවා විශ්වාස කරන්නේ? මන් දන්නේ හරියටම කවුද යක්ෂණිය කියලා. මං කිසිම දෙයක් ගැන කිසිම දෙයක් දන්නේ නෑ. ජෙන්සන් එපා! එපා බෝ කියනවා!
මොකද තියෙන්නේ? ඔබට ඔච්චර හිතේ හයියක් තියෙනවා කියලා හිතුවේ නෑ ජෙන්සන්. හැබැයි ඔබට වැරදුන තැන තමයි මාගෙනත් එහෙම අවතක්සේරුවක් කරපු එක. ඇයි මැරෙන්නේ නෑනේ? ඇයි ගතේ යෂ්ටිය? ඒත් ඇයට එකෙන් හානියක් නෑ. කොහොමද ඒක වෙන්නේ? ඒ මොකද මුක්තයි ඒ මායා බලයන්ගෙන්. ළඟට එන්න එපා. ඔබට ලැබිලා තියෙන වරමේ අනිත් පැත්ත ඔය මායා බලයෙන් ඔබට අනතුරක් කරන්න බෑ වගේම ඔබටත් මායා බලය යොදා ගන්න බෑ. ඔබට තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. මායා මුක්තයට අනවින හෝනියම් වලින් අනතුරු කරන්න බෑ. කුඩා කාලේ පහු කරලා එහෙමයි ජීවත්ව ඉන්නේ කලාතුරකින්. එහෙම වෙන්නේ ඇයි? පරම්පරා ගණනාවක් තිස්සේ රාල් පෙළපතේ උදවිය මායා මුක්තය ඉපදුණු අවදියෙන් මරා දමනවා. ඇයි? රාල්ගේ බලෙන් ඒ අයට අනතුරක් කරන්න හරි ෆහල් කමට හරි ඒ අය ගන්න බැරි නිසා. තමයි මම පෙට්ටිය ගෙනාවා. දෙකම බෙදලා අනිත් කොන අශ්වයකට කැසෙනවා. මේ දැම්මම මායාකාරයට වැඩි වෙලාවක් යන එකක් නෑ අපිව හොයාගන්න. පෙට්ටිය ගැන බලාගන්න. කොහොමද අවතාරයක් දෙකවකින් පය වෙලා. දුවන්න! තරලින් එබා රවදින්න! බේරගමු! මුලින්ම මේ පෙට්ටිය දෙනාට කිට්ටු වෙන්නවත් බැරි තැනකට දාලා යන්න ඕනේ. අම්මා බේර ගන්න ලැබෙනවා නම් මම පෙට්ටිය දීලා දානවා. දාකන් රාල්ට ওই පෙට්ටිය ලැබුණොත් මේ ලෝකේ හැම දිනම වහල්ලු බවට පත් වෙනවා. ඔබේ මවටත් ඒකෙන් කොහෙත්ම ගැලවීමක් නැහැ. මම හරියට අඳුරන්නවත් නැතුව මොකටද ඔබ කියන දේ අහන්නේ? ඔහු සත්‍ය ගවේෂක නිසා. සත්‍ය ගවේෂකයා ඔබ නම් දෙන ඇදගෙන ගිය මගේ අම්ම විතරක් නෙවෙයි. ඇය ඔබෙත් අම්මා රිචඩ්. මං උපන්නේ බ්‍රෙනිඩල් වලේ සමූල ඝාතනයෙන් අවුරුදු 3කට පස්සේ. මගේ අම්මා අපේ අම්මා මං ඉපදිලා දවස් 8ක් යනතුරුම මාව තුරුළු කරගෙන හිටියලු. එහෙම කරේ ඔබ වගේ මාවත් පැහැරගෙන යාවි කියලා බය වුණ නිසා. ඇය තාමුණත් මාගෙන නිතරම සෙවිල්ලෙන් ඉන්නේ. හැම අවුරුද්දකම ඔබේ උපන්දිනයට ඉටිපන්දම් පත්තු කරනවා. ඔබ කොයි වගේ ඇද්ද? දැන් උස් මහත් වෙලාද? මොනේ ලප පිරিলাද? ඔය වගේ දේවල් කියනවා. සෙඩ් මගේ අම්මව දැනගෙන හිටියානේ. ඉතින් මේ ඉන්නේ ඇයිද? ඒ තමයි. එහෙනම් කිව්වේ? මම මෙහාට ආවේ සටන් කරන්න නෙවෙයි. දෙනා උත්තමාවිගේ පණිවිඩයක් අරගෙන. එතුමිය ඔය කෙල්ලගේ අම්මව අරපත්ලේනේ රඳවගෙන ඉන්නේ. අද රෑ වෙන්න කලින් පෙට්ටිය අරගෙන නාවොත් ඇය මරලා දානවා. අපි ඉක්මනට යන්න ඕනේ. ඇත්තට මට කනකාටුයි රිචඩ්. එක්කෙනෙකුගේ ජීවිතයක් බේරගන්න ඕඩන් පෙට්ටි තුනෙන් අන්තිම එක කැප කරන්න බෑ. ඔබට ඒක පාසුවෙන් කියන්න පුළුවන්.
මොකද ඒ ඔබේ අම්මා නෙවෙයිනේ. අම්ම නෙවෙයි. ඇය මගේ දියණිය. ඔව්. ඇත්තටම මමයි රිචඩ් ඔබේ සීයා. ඒ වගේම ඔය දැරිවිගෙත් සීයා මම තමයි. ඇයි ඔබ මට නොකිව්වේ? දවසක ඔබේ පවුලේ අය මෙහෙවරයි අතරේ තීරණයක් ගන්න වෙයි කියලා මට බයක් තිබුණා. ඔබේ අසීරු තත්ත්වයට පත් කරන්න මට ඕනේ වුණේ. ඔබත් දන්නවද? මට ඕන කරේ ඔබට කියන්න. මම අයියට කියන්න එපා කිව්වේ. ඇයි මට එහෙම කෙරුවේ? ඔබලගේ මහලුකු අනාවකී ඉටු කරන්න සත්‍ය අසිපත දරාගෙන ඉන්න නිකන් කොළුවෙක් කියලා හිතාගෙනද? කවුද අපේ තාත්තා? මන් දන්නේ නැහැ. අපි දෙන්නගේම තාත්තා කවුද කියලා මන් දන්නේ නැහැ. ඕක ඇහුවම අම්මට කේන්ති යනවා, දුක් වෙනවා. ඒක නිසා මම ඒක අහන එක අතහැරලා දාලා තියෙන්නේ. මම යනවා ඒ හොයාගන්න. රිචඩ් ඉන්න. මොකට ඉන්නද? වෙලාවක් නැහැ අපිට. මම මේ පෙට්ටිය දෙනවා ඩෙනාට. ගිහිල්ලා අම්මව බේර ගන්නවා. ඊට පස්සේ ඩෙනා පස්සෙන් ගිහින් පෙට්ටිය ගන්නවා කොහොම හරි දෙන්න කලින් රාල්ට. ඒත් බැරි වෙලාවක් ගන්න බැරි වුණොත් ඔබට බලාගෙන ඉන්න පුළුවන්ද ඔබගේම තියෙන හිංසකාවිය ගිහින් වේදනාව විඳින එක? ඔබගේ අම්මා ඇගේ කුළුඳුල් දරුවා දෙන්න එකඟ වුණේ උදාර කටයුත්තකට. ඇය දැනගෙන හිටියා ඔබ බිහි වුණේ ඩාකන් රාල් මුළු ලෝකෙම වහල් බවට ගැනීම නතර කරන්න බව. ඒක කරන්න නම් ඔබ කොහොම හරි ජීවත් වෙලා ඉන්න ඕනේ. රාල්ට ඔය පෙට්ටිය ගන්න ඉඩ තිබ්බොත් ඔබගේ අම්මා කරපු කැපකිරීම් සියල්ල වතුර යනවා. ඒක එහෙම වෙන්නේ කොහොමදවත්. ඒක කරන්න ඔබට ඉඩ දෙන්නේ නෑ මං. ඇයි ඔබ මොනවා කරන්නද? මායා ගිනි දෙල්ලෙන් අපේ පුච්චලා දාන්නද? නෑ මං එහෙම කරන්නේ නෑ. ඒත් නවත්තන්න වෙනවා ඔබව. එන්න අපි යමු. රිචඩ් ගාව මං ඉන්නවනම් ඔබට උහු නතර කරන්න බෑ නේද? ඕන්නම් අපිත් එක්ක එන්න. ඕන්න නැත්තම් ඉන්න. ඔබ කොයි දෙයක් කළත් අපි අම්මව බේර ගන්නවාමයි. ඇයි මොකද උනේ? ඔලුක් කළා. බෙලුම් පටි දාලා කොළ බඳින තුරු කොහෙවත් යන්න බෑ. ඉන්න මං උදව් කරන්නම්. ඔබේ මායා බලෙන් බෑ ඒව සුව කරන්න. ඒ දරුවා හිතනවා ඇති එයාගේ සීයා හදේ තෙතමනයක් නැති මිනිහෙක් කියලා. කවදා හරි ඇයට තේරෙවිනේ. කවදා හරි කියලා දිනයක් එහෙම නැති වුණොත් කේලන් ඔබට සිද්ධ වෙනවා රිචඩ්ගේ පිස්සු වැඩි නතර කරවන්න. ඔබමනේ කියන්නේ ගවේෂකගේ හිතට දැනෙන දේ කරන්න ඉඩ දෙන්න ඕනේ කියලා. ඔබට තේරෙන්නේ නැද්ද මේ ඕකේ අම්මා? ඇය වද හිංසාවට ලක් වුණා දැක්කහම ඌ ඒක වළක්වන්න නිකම්ම පෙට්ටිය දෙනාට දීලා යන්න පුළුවන්. ඔබට බය රිචඩ් එහෙම කරાવી කියලාද නැත්තම් ඔබ කරાવી කියලාද? රිචඩ් දෙනා අපිව බලාපොරොත්තුෙන් තවත් හේවායක එන්න ගන්නේ කොහොමද අපි සටන් කරන්නේ? පසුගිය මාස කිහිපෙ තිස්සේ මට නොයෙක් අකර ලැබ වුණා. පියාඹන මකරුන්ට තෑගි මුදල් හොයන තක්කඩින්ට මම මුණ දුන්නා. දෙනා මට වද හිංසා කළා. ඩාකන් රාල් මට නොසෑහෙන්න කරදර කළා. ඒත් මං තාම මෙතන ඉන්නේ. කිසිම අපදාවක් නැතුව. හොඳින්. ඒක පේනවා. මොකද්ද? ඔබ හිනෙද්දි ඔබගේ ඇස් වටේම හිනාව පැතිරෙන අපේ අම්මගේ වගේ. නැගිටලා බලමු. මේක ඔය කියන තරම් බලගතු නම් ඩාකන් රාට මුළු ලෝකෙම මේකෙන් නතු කරගන්න පුළුවන් නම් අම්මා මේ පෙට්ටිය රාල්ට දෙනවට කැමති වෙන එකක් නෑ කවදාවත්. වෙන විදියක් ගැන ඔබට හිතෙනවද? ඔය කියන තැන මායා බන්ධනයක් තිබුණත් මට පුළුවන් ඇතුළට යන්න. එහෙමනම් ඇතුළ වෙන්න විදියකුත් ඇති. ඒ ඔක්කොම රැඳිලා තියෙන ඔබ අතේ. සූදානම් වෙන්න. ඒක කරන්න.
ගෙනාවද? ඒක තියෙන්නේ මන් ළඟ නෙවෙයි. මම මේ සෙල්ලමක් කරනවා කියලා දොහේ හිතන්නේ. පෙට්ටිය ඔහේ මෙහාට ගෙනාවින් නැත්තම් මම මෙයව මරා දානවා. එහෙම කරන්න. කරලා ගිහින් රාල්ට පැහැදිලි කරන්න ආයෙත් සරයක් අසාර්ථකුනේ කොහොමද කියලා. මට නම් හිතෙන්නේ එදා මට පැනගන්න ඉඩ දුන්නට රාල් ඔබට පණවපු දඬුවම හිතේ බොහොම පුංචි දෙයක් කියලා මෙදාසරේ රාල්ගෙන ඔබට ලැබෙන දඬුවම් එක්ක බලනකොට. ඔබ කවදාවත් අසරණ කෙනෙකු මැරෙන්න අරින්නේ නැහැ. ඉස්සර නම් මං හිතුවේ එහෙම තමයි දෙනා. ඒත් ඔබ මුණ ගැහෙන කලින් මට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ කාන්තාව කොහොම මැරුණත්. ඒක හොඳයි ඕඩන් පෙට්ටිය දෙනවට වඩා. ඒත් විදියක් තියෙනවා දෙන්නට මොන දේවල් ලබා ගන්න. කියමු බලන්න. මුලින්ම දෙන්නම ආයුධ බිම තියමු. මට එකක වෙන්න පුළුවන් එක ගනුදෙනුවයි තියෙන්නේ. මොන ක්‍රමයකින් හරි මම මේ තුන්වෙනි ඕඩන් පෙට්ටිය බාර දෙන්න ඕනේ ඩාකන් රාල්තුමාට. ඔබට මම තුන්වෙනි පෙට්ටිය දෙනවා. හැබැයි අනෙක් පෙට්ටි දෙක හොරගම් කරන්න උදව් කළාම කෙරෙන්නේ නැති දෙයක්. ජනතා මාලිගාවේ හැම අස්සක් මුල්ලක් නෑරම ඔහේ හොඳට දන්නවනේ. රාල්තුමාට අතඩම් දන්නවා තමයි. ඒත් ඔය ඕඩන් පෙට්ටි දෙක හොරකම් කරන්න තරම් මම මෝඩ නෑ. මං ඔබට එහෙම කිව්වේ නෑ. ඒත් ඔබ ඔය කියන තරමට මාලිගාව ගැන දන්නවනම් ඔබ දැනගන්න ඕනේ ඒව ආරක්ෂා කරන රාල් යොදලා තියෙන මායා බන්ධන ගැන. ඔබ ඔය හිතාගෙන ඉන්නේ මායා මුක්ත කෙල්ල ජෙන්සන්ට රාල්තුමාගේ මායා බන්ධන හරහා යන්න පුළුවන් කියලාද? ඒකදී විනාශා ගැනීමක්. ඒත් ඔබ මට පෙට්ටිය ලබා දුන්නොත් මම ඔබට සිතියමක් ඇඳලා දෙන්නම්. නෑ ඔබ සිතියම ඇඳලා දෙන්න. ජෙන්සන් ගින් ඕන් පෙට්ටි දෙක අරගෙන එනවා. එතකොට අපි ඔබට අනික දෙනවා. ඒත් රාල්තුමා සැක කළොත් මම ඔබට උදව් කළා කියලා. කොහොමදත් ඔබ මරා දමන නොගෙනිච්ච තුන්වෙනි පෙට්ටිය. ඊට වඩා මේ අවදානම හොඳයි. ඔබට පෙට්ටි තුනම ලැබුණට පස්සේ කොහොමද මන් දන්නේ ඔබ මට තුන්වෙනි පෙට්ටිය දෙයි කියලා? ඔබ ළඟනේ තියාගෙන ඉන්න ජෙන්සන්ගේ අම්මා. මේ කෑනු මනසේ ඔබට ගොඩාක් වටින පාටයි. එහෙම නේද? ඔබ කිව්වා වගේ මට බෑ තමයි අයින්ස් කෙනෙකු මැරෙන්න අරින්න. වැඩේට එකඟද? කිවිසුම තහවුරු කරමුද? මට දෙමුත් කිසි ඩාකියට පණ ගන්න ලැබෙන්නේ නෑ. හැබැයි පණ දෙන්න පුළුවන්. හෙට උදේ ඉර පායාගෙන එන වෙලාවට කලියෙන් මට තුන්වෙනි ඕඩන් පෙට්ටිය ගෙනත් දුන්නොත් විතරයි මං යට ප්‍රාණවායුව ලබා දෙන්නේ. දෙන්න එක්ක මෙහෙට වෙලා පෙට්ටිය රක ගන්න. මම ජෙන්සන් එක්ක මාලිගාවට යනවා. සැලසුමේ කිසිම වෙනසක් නැහැ. හැම දෙයක්ම වෙනස් වෙලා තියෙන්නේ. අපි දැනන් හිටිය විදිහටම දෙන ඔප්පු කරලා පෙන්නුවා යාව කොහොමදවත් විශ්වාස කරන්න බෑ කියලා. ඩාකන් රාල්ට ඕඩන් පෙට්ටි තුනම ලැබුණොත් ලෝකෙ හැමෝම නතු කරගන්න පුළුවන් නේද? ඕනම කෙනෙකුට පෙට්ටි තුනම ලැබුණොත් බලය ලබා ගන්න පුළුවන්ද? ඔව්. ඔය පෙට්ටි තුන එකට තියන්න පුළුවන් ඕනෑම කෙනෙකුට හැම කෙනෙක්ම නතු කරගන්න පුළුවන් බලය ලැබෙනවා. ඒ තැනත් අන දෙන ඕනෑම දෙයක් ඉෂ්ට වෙනවා. මම මාලිගාවට ගිහින් හොරෙන්ම පෙට්ටි දෙක අරගෙන ආවම රිචඩ් ඒව එකට තියලා දෙනාට අන කරන්න පුළුවන් අපේ අම්මට ප්‍රාණවායුව දෙන්න කියලා නේද? ඕඩන් පෙට්ටිවල මායා බලය බොහොම භයානකයි. ඒ ලැබෙන මායා බලයෙන් ඕනෑම කෙනෙක් මත් වෙලා යනවා. කෙලෙසෙනවා. ගනුදෙනු කරමු පොරොන්දු විදිහට. නෑ. අපි ටැරලින් වෙනුවෙන් ෂෝකේ දරාගෙන ජෙන්සන් වයි පෙට්ටියයි මෙතනින් හැකිතරම් දුරට අරගෙන යමු. අපිට වගේම ඩිනාටත් අපි ඕන කරනවා. ඇය දන්නවා අම්මට පණ දෙන්න බැරි වුණොත් ඇයට තුන්වෙනි පෙට්ටිය ලැබෙන්නේ නැහැ කියලා. ඔබ ඔබගේම සහෝදරිය අර රාක්ෂයාගේ කටට යවනවද? ඔබ ඔබගේ දුව මැරෙන්න අරිනවද? ඔව්. ඔව් මං එහෙම කරනවා. ජෙන්සන් මොකද ඔබගේ අම්මා හිමි වෙච්ච එකේ දුක තුනී කරගන්න මං අවුරුදු 23ක් තිස්සේ හිත ඇතුලේ පවුරු බැන්දා. දැන් ඔබ මං ඉදිරියේ ඉන්නකොට ඒ පවුරු ඔක්කොම කඩා වැටෙනවා. දැන් මොහොතකට කලින් තමයි මං දැනගත්තේ මට මිනිපිරියක් ඉන්න වගේ. ඉතින් ඇයත් අහිමි වෙයි කියන සිතුවිල්ල මට නම් දරා ගන්න බෑ. ඔබට මාව අහිමි වෙන්නේ නැහැ සීයා. ඔය ජනතා මාලිගාව වට කරලා තියෙන ගස් පේලියක්.
ඒක ඇත්තටම මායා බලයේ තියෙන බාධකයක්. රාල්ගේ මන්තරකාරයෝ වශී බන්ධන කරලා තියෙන අයට විතරයි ওই බාධකේ එහාට මෙහාට යන්න පුළුවන්. එතනම මැඩලා වැටෙන්නේ නැතුව. රිචඩ් ඔබෙනතුරු බලා ඉන්නවෙනි බාධකෙන් මෙහා පැත්තේ. අනතුරු අංගවන සංඥා තිබුණාට ජෙන්සන්ට ඒක බලපාන්නේ නැහැ. හැබැයි එකම දේ කොටු පවුර මුර කරන දුනුවායින්ට නොපෙනී යන්න වගේ බලා ගන්න. දකින්න ඕනම කෙනෙකුට ඒ අය විදිනවා. ජනතා මාලිගාවේ දකුණු කෙළවරට වෙන රහස් දොරටුවක් තියෙනවා. පලා යන්න හදලා තියෙන උමගකට ඇතුල් වෙන්න. රාළුතුමාගේ පෞද්ගලික ආරක්ෂක හැටියට හිංසකාවියම විතරයි ওই රහස් මාර්ගයේ තියෙන බව දන්නේ. ඔබට උමංකට පෙනේවි. ඒත් හොඳ පරීක්ෂාවෙන් බලන්න ඕනේ කවුරුවත් ඔබ ගැන විපරමින් ඉන්නවද කියලා. මොකද එහෙම කෙනෙකුට පේන්නේ කවුදෝ කෙලින්ම ඝන බිත්තියක් කරා ගමන් කරනවා කියලා. ඔය උමග දිගේ කෙලින්ම ඇවිදගෙන යන්න පඩිපෙළ දක්වා. උඩට වෙන්න ආරක්කුමක් තියෙනවා. ඒකේ ආරක්ෂාවට ඉන්න එකම රැකවලයි. හැම තප්පර 90කට වරක් මොහු එතන පහු කරනවා. ඔහු එතන පහු කරනකොටම ඔබේ කෙල්ලේ ඉස්සරහට දුවගෙන යන්න. එතන තමයි රාල්තුමාගේ උත්සව මැදිරිය. රාල්තුමා කොයිම කෙනෙක්වත් විශ්වාස නොකරන නිසා ඔය මැදිරිය ආරක්ෂාවට කවුරුවත් යොදවලා නැහැ. ඒක ආරක්ෂා වෙන්නේ මායා බලයෙන්. අන්තිම මායා බන්ධන පෙට්ටි ළඟම තියෙන බාධකේ හරහා යන්න ලැබෙන්නේ රාල්තුමාට විතරමයි. ඒත් ඉතින් ඔබ මායා මුක්ත කෙනෙක්නේ. ඔබට යත හැකියි. ඒත් හොඳට මතක තියාගන්න. ඔය ඔක්කොම බාධක අවහිර පහු කරගෙන ගියා වුණත් ඩාකන් රාල්ට තියෙනවා පුදුමාකාර গুপ্ত බලයක්. දෙයක් නුහුරට යනවා නම් ඒක ඉවෙන් වගේ දැනගන්න. රාළුතුමාණෙනි, ඩෙනාවුතුමාගේ සටහන් පොත හරහා පණිවිඩයක් කියලා තියෙනවා හෙට රැ වෙනකොට මෙහාට එනවා කියලා. තුන්වෙනි ඕඩන් පෙට්ටියත් අරගෙන. ඇයට දන්නලාල ඉන්න වීණා වාදන හොරණෑ බෙර වාදන මැද්දේ ඉහළින්ම පිළිගන්න බව. ඔබතුමාට ඒ ගැන විශ්වාසයක් නැද්ද? මධ්‍යහ්නයේ වුණා තිර පායලා දෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ ග්‍රමොන්ට්. දෙවියන්ට ස්තුති වේවා. තව පොඩ්ඩේ මාව අතට මහු වෙනවා. පෙට්ටි දෙක මොහුගේ අතට අරන් ආදරෙන් අත ගාවා. අල්ලලා ඉව ගත්තා. අනිත් සැරේ ඇවිදින් ඌ අත ගන්න ඉබින්න බලනකොට ඒව නැති බව දැනගත්තාමයි ඔහුගේ ඊය මොළ රත් වෙන්නේ. බලන්න. අපිට සිද්ධ වෙනවා තුන්වෙනි පෙට්ටිය දෙනාට දෙන්න. ඒක තියෙනවා. ගවේෂකයව සාදරයෙන් පිළිගන්න යාවි. ඔබගේ වැඩේ සාර්ථක වෙන්නේ නැති නේද? ඔබ මහ වංචාකාරියක්. ආනේ මං ඒ අදහස වෙනස් කරානේ. මම තීරණය කළා ඔඩන් පෙට්ටි තුනම මටම තියාගන්න ඕන කියලා. පෙට්ටි තුනම? අපි ළඟ පෙට්ටි තුනම නැහැ. දෙකයි තියෙන්නේ. තුන්වෙනි පෙට්ටිය අපි හංගලා තිබ්බා. මට කියනව එක තියෙන තැන ඔබ ආදරය කරන අයගේ ජීවිත එකින් එක ඉවර කරනවා. අන්තිමේදී ඉතුරු වෙන්නේ ඔබයි මමයි. ඔබ හිතුවද මං කවදාවත් ඔබට ඕඩන් පෙට්ටි වල බලය අත්පත් කරගන්න දේවි කියලා? මොන දේ වුණත්? ඔව්. මොකද ඔබ කැමති වෙයි මම මේ බලය පවරා ගන්නවට නොදීරාල්ට. මං ඔබට හොඳින් සලකනවා. දෙන්නම් ඕනම දෙයක්. නැත්තම් උදුර ගන්න පුළුවන් ඔබ වැඩියෙන් මැලුම් කරන දෙයක්. මුලින්ම අල්ල ගන්නවා විමර්ශිකාව. ඉන්න. එහෙනම් මෙහෙම කරමු. අඩුම තරමේ මට ඩ්‍රෑම් ගඟෙන් බටහිරට තියෙන ප්‍රදේශවල ආණ්ඩුකාර පදවියක් ලබා දෙන්න. මගේ මිත්‍රෙන් එක සාමදානෙන් ඉන්න. ආණ්ඩුකාර පදවියට වෙන සුදුසු කෙනෙක් කොහෙන්ද තවත් සත්‍ය ගවේෂක තරම්. දැන් මං අනිත් ඕඩන් පෙට්ටිය තියෙන තැන පෙන්නනවා. එපා!
ආයුධ බිම දාන්න. හැමෝම. අපේ අම්මා ළඟට එක්කන් යනවා. එහෙමයි උතුමාණනි. තාම හිරු උදා වෙලා නැහැ. ඔබ කිව්ව අයට පණ දෙන්න පුළුවන් කියලා. මං එහෙම කිව්වේ ඔබතුමාගේ අනසකට යටත් වෙන්න කලින්. ඔතුමාණනි මං ඒ කිව්වේ බොරු. මං දැනගෙන හිටිය හිරු උදා වෙනතුරු ඇය ඉන්න එකක් නෑ කියලා. මට සමා වෙන්න තුමාණනි. මට සමා වෙන්න. අම්මා. අම්මා. ඕ රිචඩ් වෙච්ච දෙයට මටත් දුකයි. දැන් මොකද ඇයට කරන්න හිතාගෙන ඉන්නේ? මරා දාන්න. ටිකෙන් ටික. ඒක ඔබේ කැමැත්ත නම් කරන්නම් උතුමාණනි. රිචඩ් නවත්තන්න. තව හයියෙන්. පල්ලි ගැනීම සත්‍ය ගවේෂකයාගේ මාර්ග නෙවෙයි. පලි ගැනීම නෙවෙයි. සාධාරණය. ඔබට දැන් පුළුවන් ද දෙකෙන් කෝකද කියලා ස්ථිර කරලා කියන්න. තුන්වෙනි පෙට්ටිය දුන්නේ ඔබම නේද? ඒක දුන්නේ ටෙන අපි ඔක්කොම මරලා දාන එක වළක්වන්න. ඇයි ඉතින් ඒක එතනින් ඉවර කරන්නේ? දැන් සිද්ධ වෙන දේ ඔබට හිතාගන්න බැයිද? මම දැන් යනවා ජනතා මාලිකාවට. අන්න කරනවා රාල්ට මගේ කඩුවෙන් දිවින හගන්න. වැරදි කළ අයට දඬුවම් දීලා මුළු මධ්‍ය දේශයෙන් මුදා ගන්නවා. යුද්ධය දැන් ඉවරයි. මන් දිනුවා. ඕක දිනුමක් නෙවෙයි. ඔහොම කියොත් ඔබ රාජ්‍යාදායකයා තරමටම දරුණු වෙනවා. අද පරිස්සම් කරගන්නවා. ඔයලා මෙච්චර කල් කලේ අහිංසක මිනිස්සු මරා දාපු එක. දැන් එකිනෙකා මරා ගන්නවා. ආයුධ හුලගෙන මරණතුරු සටන් කරනවා. සෙඩ් ඉදිරියනේ එක්කෙනාම පුච්චල අලු කරලා දාන්න. එහෙමයි උතුමාණනි. ජෙන්සන් එපා. දැන් ටිකකට කලින් මුණ ගැහුණු රිචඩ් නෙවෙයි. මේ දැන් මගේ ඉදිරියේ ඉන්නේ. පෙට්ටි වලට අත තියන්න එපා. ඔබේ මායා බලය මට බලපාන්නේ. ඒ වගේමයි මේ ඕඩන් පෙට්ටි තුනේ බලයත්. එපා! මොකද කරේ? මම මොකද කරේ? ඒක තමයි ඕඩන් මායා බලය. රිචඩ් මාව ඉවරයක් කළා දාන්න. ඩාකට්‍රාල්ම හොයාගන්න ඉස්සෙල්ලා. බෑ.
ඒක වෙන්නේ අනේ ඩාකන් රාල්ට පාර දෙනවා කියන්නේ මව මරණයට වඩා අන්තතිය. එහෙනම් දුවලා ගිහින් බේරෙන්න පුළුවන්. ඔබට අපිත් එක්ක ඉන්න බෑ ජෙන්සන්. ඒක ගොඩක් අනතුරුදායකයි. මට දැන් පුළුවන් ඔබේ ළඟටම වෙලා ඉන්න උදව් කරන්න. ඉතින් ඔබට එහෙම කරත හැකි මයි පුතේ. ඕඩන් පෙට්ටි ඔබ සන්තකේ තියාගත්තොත් කිසිම කෙනෙකුට මායා බලෙන් ඒවා හොයාගන්න ලැබෙන්නේ නැහැ. පෙට්ටි තුනම හැම වෙලාවෙම තියෙන්න ඕන වෙන් කරලා දාලා නිසා ඔබ පෙට්ටි දෙකක් ගන්න. අපි අනිත් එක ආරක්ෂා කරන්න. මන් තියාගන්නේ කොහොමද? රාල්ට විරුද්ධ ව්‍යාපාරේ අපේ සගයෝ ඉන්නවා. අපේ ජීවිතේ තරම්ම විශ්වාස. මේ ඔක්කොම ආවරුනාම අපි එන ඔබව බලන්න. ගමට එක්කගෙන එන්න. පවුලක් හැටියට ඉන්න. මං ඔබ සගයෝ ළඟට රැගෙන යන්නම්. ඔය අතර රිචඩ් කේලන් දෙන්න එකතු වෙලා හොයලා බලාවි රාල් ඊළඟට කොහටද යන්නේ කියලා. මට හොඳට විශ්වාසයි. මාලිගාවට වෙලා නම් ඉන්නේ නැහැ. ඔබ යන ගමන දිව්‍යාත්ම එළිය කරත්වා. සාමේ සුවේ ලැබේවා. අපි ඔක්කොම එකට එකතු කරලා යන්න ගියා. එයාට ලං වෙනවා. ලං වෙනවා. කියනවා මොනවද පේන්න තියෙන්නේ කියලා. මායා මුක්ත තැනැත්තියක් දැන් ඉන්නේ ඕවින්ගේ පාර්ශවයේ. ආඥා ප්‍රකාශයක් නිකුත් කරනවා. දේශ තුනේ වාසීන් සියලු දෙනා මේ හොඳින් වඩාගත යුතුයි. මහා මායාකාරයත් සත්‍ය ගවේෂකත් මව් විමර්ශකවත් වගේම ඕඩන් පෙට්ටි තුනත් මාවතකින් අත්බාර දෙන තුරු මගේ නොනිමෙන කෝපය ජනතාවට යොදවන්න වෙනවා. වරකට එක ගම්මානයේ බැගින්. සෙඩ්. ඔව්. මං කරන්න ගියේ ඒක කලේ ඔබ නෙවෙයි. ඕඩන් මායා බලයේ මිනිහෙකුට ආරූඪ වෙන තරමට ඒ බලය ඔහුට පාලනය කරගන්න බෑ. නෑ මම්ම තමයි. හොඳට දැනුණා. ඒ වෛරය, ඒ කෝපය තාමත් දැනෙනවා. ඔබට එහෙම දැනුනේ නැත්තම් ඔබ මිනිහෙක් නෙවෙයි. අපි කාගේ හිත ඇතුලේ මහා දරුණු දේ තියෙනවා. පලි ගැනීමට තියෙන ආශාව. ඔය වගේ හැඟීම් වලින් අපේ ඇඟේ ලේ කෝප වෙනවා. ඒවා මැත්තේ වැඩ කරනවාද කියන එක උඩ තමයි හොඳ නරක දෙක තීරණය කරන්න වෙන්නේ. එහෙම තමයි මම ඔබව දන්න කාලේ ඉඳලා වැඩ කළේ. මම ඔබව දන්නේ ඉපදුණු දවසේ ඉඳලාමයි. එහෙනම් ඔබට 100 කියන්නද? ඕවා කියලා කුටි කන්න කැමති නෑ. ඔබට මතකද මන්දා පුංචි කාලේ දවසක් ඔබේ වත්තට හොරෙන් පැනලා ඔබේ ඇපල් ගහෙන් ඇපල් ගෙඩි වගේක් හොරගම් කළා. එතකොටම ඔබ ගෙවත්තට ආවම මං හිතුවා අර බ්ලැක් තෝන් කන්දේ කුකුල තියන් ඉන්න මිනිහා මාව අද හැම ගාවි කියලා. එහෙත් ඔබ බලා හිටියා. මොකුත් නොකියා. ඒ මගේ දඟකාර මුණුපුරා දැකලා සන්තෝෂෙන් වෙන්න ඇති. ඔබ තාප්පෙන් පැනලා කන්ද දිගේ පහළට කොයි තරම් වේගෙන් දිව්වද? කොච්චරනම් කාලයක් ගත වෙලාද රිෂඩ්? කොච්චරනම් දේවල් කියන්න තියෙනවද? අම්මත් එක්ක හරියට කතා කරන්නවත් බැරි වුණා. එන්නකෝ මං ඔබට අම්මා ගැන කියන්නම්.